ස්ක්‍රීන් එක ෂෙයා කරනවාද ටියුට් එක හරි මම එමුණත් ටියුට් එක සාකච්ඡා කරනකොට සමහර ප්‍රශ්න ස්ක්‍රීන් එක ෂෙයා කරලා දාන්න එහෙනම් අද දවසේ අපි ඉස්සෙල්ලාම මුලින්ම ටියුට් එක පටන් ගමු හොඳයි ටියුට් එක ටක් ගාලා සාකච්ඡා කරලා ඉවර කරමු හරි හොඳයි පළවෙනි ප්‍රශ්නේ මම පෙළ ගන්න පිටුව 8 වෙනි පිටුව 8 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන සංයෝගවල මෞලික ස්කන්ධය සොයන්න පහත දැක්වෙන සංයෝගවල මෞලික ස්කන්ධය සොයන්න හරි හොඳයි පළවෙනි එක තමයි පේනන්නේ කාබන් ඩයොක්සයිඩ් අපිට කියනවා කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය සොයන්න අපි දන්නවා කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි ඒ වගේ දෙන්නෙක් ඉන්නවා මෙතන එහෙනම් 32යි 32යි 12යි කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 44යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 44යි එහෙනම් CO2 හි මෞලික ස්කන්ධය සමානයි 44යි ග්‍රෑම් මවුලයට හරිම ලේසි පුතේ මෞලික ස්කන්ධය හොයන්නකොත් මොකද්ද කරන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය හෙව්වා ඒක තමයි මෞලික ස්කන්ධය වෙන්නේ හැබැයි ඒකකත් හරියට ලියන්න ඕන දෙක සෝඩියම් ක්ලෝරයිඩ් හරි සෝඩියම් ක්ලෝරයිඩ් කීයද පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය අපි දන්නවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ක්ලෝරින් වල 35.5යි එතන මේ ටික එකතු කරාම මට එනවා 5 6 7 8 3 4 5 58.5යි එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් හි මෞලික ස්කන්ධය සමානයි 58.5යි ග්‍රෑම් මවුලයට පුතේ ඔය ගණන් දෙක පොඩ්ඩක් ඔන්න ඔය විදිහට හදාගන්න ඊට පස්සේ ගණන් ටික ඉක්මනට හදලා ඉවර කරමු හරි සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ක්ලෝරින් වල 35.5යි ඒ දෙන්න එකතු වුණොත් 58.5යි ඒකටම පුතේ ග්‍රෑම් මවුලයට දාපුවාම අපිට කියනවා මෞලික ස්කන්ධය කියලා පැහැදිලිනේ හොඳයි කැල්සියම් කාබනේට් මම දැන් මේ විස්තර ලියන්න ඉක්මනට හදමු කැල්සියම් කාබනේට් අපි දන්නා පුතේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද 40යි කාබන් වල 12යි ඔක්සිජන් ගේ 16යි ඒ වගේ තුන් දෙනෙක් මෙතන ඉන්නවා හරි. එතකොට 40යි 12යි
6 වරක් 3 18යි 48යි. එහෙනම් කැල්සියම් කාබනේට් හි මෞලික ස්කන්ධය 8යි 2යි 10යි 4යි 4යි 8යි 1යි 10යි ග්‍රෑම් මෞලයට මේක 3 4 කොපර් සල්ෆර් කොහොමද මේ මෙතන නිකන් ගණන් ටික හරි කට්ටිය කවුද කියන්නේ? ඔයාලා කතා කරන ගැහෙන්නේ නැහැ. හරි කොපර් සල්ෆේට් කොපර් වල පුතේ 63.5යි කොපර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද 63.5යි සල්ෆර් වල 32යි ඔක්සිජන්ගේ 16යි හොඳයි 63.5යි 32යි 6 වරක් 4 24යි 60 එකතු කරමු බලන්න 6යි sorry 4යි 2යි 6යි 6යි 3යි 9යි 6යි 6යි 12යි 12යි 3යි එහෙනම් මෙන්න කොපර් සල්ෆේට් වල මෞලික ස්කන්ධය සර්වර් ටියුට් එකද හදන්නේ මම දැන් ජොයින් වෙන්නේ. ඔව් පුතේ. අපි විනාඩි 10ක විතර ටියුට් එක සාකච්ඡා කරලා එසද පාඩමට යමු. මේ ටියුට් එකේ කරන්න 8 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ කරන්නේ. හරි. හොඳයි පුතේ. එහෙනම් ඔයාලට 5යි 6යි තනියම කරන්න ගෙදරදී දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. මැග්නීසියම් ග්‍රෑම් 12ක අඩංගු මැග්නීසියම් ප්‍රමාණය මවුල වලින් කොපමණද? පුතේ මැග්නීසියම් ග්‍රෑම් 12ක අඩංගු මැග්නීසියම් මවුල ප්‍රමාණය කොපමණද? අපි දන්නවා පුතේ මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම सापेक्ष परमाणुक स्कंध පුතේ මෙතන ග්‍රෑම් 12ක් තියෙනවා මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24යි ග්‍රෑම් මවුලෙට හරි කීයද G කැපෙනවා 12ට 24 ඒවා භාගය 2යි මම දැක්ක සමහර කට්ටිය මෙහෙම උත්තරේ දිනවා මෙහෙම තියන්නේ අපි උත්තරේ තියන්නේ 0.5යි මෝල් හරි හොඳයි ඒ අතන සාපේක්ෂ අනුක ස්කන්ධයට මෞලික ස්කන්ධ නෙවෙයි දෙන්නේ
सापेक्ष අණුක ස්කන්ධය හෝ सापेक्ष परमाणु ස්කන්ධය. දැන් මැග්නීසියම් ගත්තොත් सापेक्ष परमाणु ස්කන්ධය. හරි? අපි නිකන් සූත්‍රයක් ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ කියලා सापेक्ष අණුක ස්කන්ධය. හරිනේ? මෞලික ස්කන්ධය නෙවෙයි සර්. මොකද්ද? මෞලික ස්කන්ධය නෙවෙයි. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. හොඳයි. මොකද අපි එතන දාන්න ඕනේ ග්‍රෑම් per මෝල් වලින් තමයි ආදේශ කරන්න ඕනේ. හොඳයි ළමයි. හොඳයි. අපි ඒකෙත් එක ගානක් ලියමු. मैग्नीशियम ग्राम 48ක मैग्नीशियम ग्राम 48ක මවුල ගණන සමානයි ස්කන්ධය सापेक्ष मौलिक स्कंध पोते දැන් मैग्नीशियम වල ස්කන්ධේ ග්‍රෑම් 48යි मैग्नीशियम වල මෞලික ස්කන්ධය 24යි අපි කලින් හදුවනේ तर उत्तर එනවා 24 ඒවා දෙකයි මෞලික හරි හදාගන්න මෙතන එක හොඳයි ඔන්න දැන් අපි ඒක ඉදිරි ගාන හදන්න මේ ලේසි ගාන හරි හතරවෙනි ගාන බලමු පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස යොදාගන්නේ C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකි පරමාණුක ස්කන්ධය ලෙස යොදා ගන්නු ලබන්නේ C12 समस्थानिके परमाणु स्कंधයකින් 12න් එකකි කියලා යාලා මේකේ උත්තරේ දීලා තියෙනවා 1.6යි 7යි 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. සෝඩියම් පරමාණු ස්කන්ධය 3.8යි 9යි 10යි 23කි सोडियम वल सापेक्ष परमाणु स्कंधे කොහොමද පුතේ ලියන්නේ सोडियम वल सापेक्ष परमाणु स्कंधे समान වෙනවා सोडियम परमाणु स्कंधे බෙදීම 12න් එකයි C12 6 परमाणुක ස්කන්ධය. පුතේ සෝඩියම් වල පරමාණුක ස්කන්ධය බෙදලා දෙනවා 3.8යි 1යි 9යි 10යි 23යි කියන. හරි? හරිනම් මම මෙතන දාන්න ඕන C12 පරමාණුක ස්කන්ධය. හැබැයි එයාලා C12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගය අපිට දීලා තියෙනවා. 1.6යි 7යි 10යි 24. හොඳයි. දැන් අපි බලමු මෙහෙම එකක් දුන්නොත් කොහොමද බෙදන්නේ කියලා. කොහොමද ළමයි මෙහෙම එකක් බෙදන්නේ? නේ ඒකත් අදගත්තනේ. කොහොමද මේ වගේ ගානක් දුන්නොත් බෙදන්නේ? හොඳයි. ඔයාලා පොතේ වෙන තරක හරි කමන්නේ ටියුට් එකේ හරි කමන්නේ මෙන්න මෙහෙම ලියන්න. 3.8යි 1යි 9යි
10 ඍණ 23යි. බෙදීම 1.67යි 10 ඍණ 24. මුතේ 10 ඍණ 24 ඕනේ නම් මට මෙන්න මෙහෙම ලියත හැකි. 10 ඍණ 23 ගුණ කිරීම 10 ඍණ 1. පැහැදිලිද? 24 කියන එක 10 ඍණ 23 ගුණ කිරීම 10 ඍණ 1 කියලා ලියත හැකි. ඇයි ඒ? ඔයාලට ගණිතයේදී උගන්වයි 10 ඍණ 23 ගුණ කිරීම 10 ඍණ 1 කියලා කියන්නේ 10 ඍණ 23 ඍණ 1 කියලා. පැහැදිලිද? මෙන්න මේ විදිහට හදලා ලියත හැකියි. හදලා ලියුවාම හදලා ලියන්න හේතුවක් තියෙනවා. උඩ 23 නේ තියෙන්නේ. උඩ ඍණ 23. මෙතනත් මම ඍණ 23 ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ පදේට මේ පදේම කපතේ. මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා ඍණ 1යි කියන එකේ තේරුම උඩට ගියොත් ධන 1 වෙනවා. 3.8යි 1යි 9යි 10යි ධන 1යි. පැහැදිලිද? 3.8 10න් ගුණ වුණොත් පුතේ උත්තර එනවා 38.119යි බෙදීම 1.6යි. මේක ඔයාලා දන්න විදිහට සුළු කරන්න. පැහැදිලිද? මේක ඔයාලා දන්න විදිහට සුළු කරන්න. මට කියලා දෙන්න ඕනේ මෙන්න මෙතන යනකම්. අපි දන්නවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. එහෙනම් මේ සුළු කරන උත්තරය වෙන්න ඕනේ 23. හරි? මේකන මෙන්න මේ සුළු කිරීම ගැන ලොකුවට හිතන්න එපා. මොකද මේ වගේ ගණන් ගොඩාක් ඔයාලට 10 වසරේ මැදදී සහ 11 වසරේදී ගණිතයට උගන්වනවා. එහෙම ඉගෙනුවාම හරිද? ඔයාලට මේ සුළු කිරීම කරගන්න පුළුවන්. මට කියලා දෙන්න ඕනේ මෙතන තියෙන විද්‍යාව. කොහොමද සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්නේ කියන එක. සුළු කිරීම අපි හිමීට කරමු. හොඳයි. ලියාගත්තද ළමයි? හොඳයි. ඊළඟ ගාන යූරියා කාබන් ඔක්සිජන් සහ ඇමෝනියා දෙන්නෙක් ඉන්නවා. අන්න වෙනස් ගානක්. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. පොතේ පොඩ්ඩක් බලා ගන්න. දැන් අපි යූරියා ලියනකොට බලා ගන්න CONH2 වරහනක් දාලා දෙක දානවා. පැහැදිලිද? එතකොට පුතේ මේ වගේ ගානක් මේ මීට කලින් හදලා නැහැ. මේක පොඩ්ඩක් බලා ගන්න. එතකොට මෙතන කාබන් පරමාණු එක්කෙනයි. ඔක්සිජන් පරමාණු එක්කෙනයි. NH2 කෑලි දෙකක් ඉන්නවා. NH2 කෑලි දෙන්නෙක් ඉන්නවා. එහෙනම් නයිට්‍රජන් පරමාණු කීයක් ඉන්නවද මෙතන? නයිට්‍රජන් පරමාණු කීයක් ඉන්නවද? දෙකයි. හයිඩ්‍රජන් පරමාණු? හයිඩ්‍රජන් පරමාණු හතරයි. very good. මේක මතක තියාගන්න. මේ වගේ ගානක මේ වරහනක් දාලා කීයක් හරි දැම්මොත් මෙන්න මේ දෙකෙන් මේකත් ගුණ වෙන්න ඕන මේකත් ගුණ වෙන්න ඕන. එහෙනම් මල්ලිසයි කාබන් පරමාණු එක්කෙනයි. ඔක්සිජන් පරමාණු එක්කෙනයි. නයිට්‍රජන් පරමාණු දෙන්නයි.
14 වරක් 2 හයිඩ්‍රජන් පරමාණු 4 දෙනවා. මේ මොනවද? H පරමාණු. ඔන්නෝම හදන්න ඕන. හරි? එතකොට 12 ධන 16 4 වරක් 2 8යි 28යි 4යි 6යි 4යි 10යි 8යි 16යි 10යි 18යි 20 2යි 4යි 5යි 6යි 60යි අපි මහන්නේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය නම් සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ මේ. සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ හොඳයි. අපෙන් අහනවා යූරියා මවුල 5ක ස්කන්ධය. මවුල 5ක ස්කන්ධය. යූරියා මවුල 5ක ස්කන්ධය. හරි? අපි කියනවා මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මවුල ගණන බෙදීම මෞලික ස්කන්ධය. රෝෂිනී හරි. මවුල ගන්න සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. අපිට තියෙනවා මවුල 0.5යි. 0.5යි මවුල. ස්කන්ධය අපි දන්නේ නැහැ. මෞලික ස්කන්ධය අපි හෙව්වා. සාපේක්ෂ ස්කන්ධය 60යි නම් මෞලික ස්කන්ධය මෙන්න මේක. එහෙනම් පුතේ මොකද්ද කරන්න ඕන? මම දෙපසම ගුණ කරනවා 60. 60යි දෙපසම ගුණ කරනවා 60යි. හරි? එතකොට මෙන්න මේකට මේක කැපෙනවා 60යි ග්‍රෑම් ගුණ කරන්න ඕන 0.5. පුතේ 0.5 කියලා කියන්නේ භාගය. එහෙනම් m සමාන වෙනවා ග්‍රෑම් 30. m සමාන වෙනවා ග්‍රෑම් 30යි. m සමාන වෙනවා ග්‍රෑම් 30යි. අපි තව එකම එක ගානක් විතරක් කරලා ඊළඟ පාඩමට යමු. හරි. අපි තව එකම එක ගානක් විතරක් කරලා ඊළඟ පාඩමට යමු. හොඳයි. මේ ගාන හදාගෙන ඉවර කරගන්න. හොඳයි. එහෙනම් අන්තිම ගාන කෝටිකට් එක අපි. හොඳයි. අපි එක ගානක් හදලා ටියුට් එකේ හදමු අපි ටියුට් එකේ අපි හදමු
අටවෙනි ගාන ටිකක් වෙනස් ගානක්. අටවෙනි ගාන. අටවෙනි ප්‍රශ්නේ. විවිධ අවස්ථාවලදී භාවිතා වන ප්‍රතික්‍රියා තුනක් පහත දැක්වේ. කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කාබන් එක ප්‍රතික්‍රියා කරාම කාබන් ඔක්සයිඩ් හැදෙනවා. මැග්නීසියම් සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් සල්ෆේට් හැදෙනවා, H2 පිට වෙනවා. H2SO4 හි සාපේක්ෂ අණුක ස්කන්ධය H2SO4 හි සාපේක්ෂ අණුක ස්කන්ධය. පුතේ හයිඩ්‍රජන් පරමාණුක සාපේක්ෂ අණුක ස්කන්ධය එකයි. ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. සල්ෆර් වල 32යි. ඔක්සිජන් වල 16යි. ඒ වගේ හතරක් ඉන්නවා. එහෙනම් 2යි 32යි 6 4 64යි. 4 5 6 7 8 98යි. मैग्नीशियम ग्राम 48ක් R ප්‍රතික්‍රියාවට භාජනය වෙන විට සෑදෙන H2 වායු ස්කන්ධය කොපමණද? හොඳයි. පුතේ මෙන්න මේ ගාන පොඩ්ඩක් වෙනස්. ඔයාලට ඉස්සරහට හදන්න හම්බේ. හැබැයි මම චුට්ටක් කියලා දෙන්නම්. හරි? මැග්නීසියම් H2SO4 හැදෙනවා මැග්නීසියම් සල්ෆේටුයි හයිඩ්‍රජන්. අපෙන් අහනවා මැග්නීසියම් ග්‍රෑම් 48ක්. පුතේ හොඳට බලන්න. හොඳට බලන්න. මැග්නීසියම් ග්‍රෑම් 48ක් එක්ක සල්ෆියුරික් අපි දන්නේ නැහැ කොච්චරක් හරි ග්‍රෑම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරාම हाइड्रोजन හැදෙනවා. පැහැදිලිද? මැග්නීසියම් එක්ක සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් හැදෙනවා. අපෙන් අහනවා අපි බැරි වෙලා හරි මැග්නීසියම් ග්‍රෑම් 48ක් දැම්මනම් පිට වෙන H2 ස්කන්ධය ග්‍රෑම් වලින් කොච්චරද කියලා අපෙන් අහනවා. පැහැදිලිද? හොඳයි. බලන්න පුතේ අපිට මේකේ මෙන්න මෙහෙම දෙයක් කියත හැකියි. මේ වගේ තුලිත රසායනික සමීකරණයක හරිද? මේ වගේ තුලිත රසායනික සමීකරණයක මැග්නීසියම් එක පරමාණුවක් එක්ක සල්ෆියුරික් එක අණුවක් ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් අණු එකකුයි हाइड्रोजन अणु එකකුයි පිට වෙනවා. අපිට අණු වලින් කතා කරද හැකියි. පැහැදිලිද? මැග්නීසියම් අණුවක් එක්ක සල්ෆියුරික් අණුවක් ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් සල්ෆේට් අණු එකක් කොයි හයිඩ්‍රජන් අණුවකුයි හැදෙනවා කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? එහෙමත් නැත්නම් මවුල වලින් කතා කරන්නත් පුළුවන්. මැග්නීසියම් මවුලයක් එක්ක සල්ෆියුරික් මවුලයක් ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් සල්ෆේට් මවුලෙකුයි හයිඩ්‍රජන් මවුලයකුයි පිට වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේ රසායනික සමීකරණයක මවුල අනුපාතය සමානයි. ඕක තේරෙන්නේ මෙන්න මෙහෙම කිව්වොත්. මැග්නීසියම් මෙතන එක්කෙනයි ඉන්නේ. එහෙනම් මැග්නීසියම් ග්‍රෑම් 48ක් ගත්තා කියලා සල්ෆියුරික් ග්‍රෑම් 48ක් ගන්නවා කියලා කියන්න බෑ. ඒක වැරදි. පැහැදිලිද? අපිට ග්‍රෑම් වලින් ඔය කතාව කියන්න බෑ. මැග්නීසියම් එක්කෙනයි සල්ෆියුරිකුත් එක්කෙනයි. එහෙනම් මැග්නීසියම් ග්‍රෑම් 48ක් ගත්තා කියලා සල්ෆියුරික් ග්‍රෑම් 48ක් ඕනේ නෑ මේ ප්‍රතික්‍රියාවට.
හැබැයි මැග්නීසියම් මවුලයක් තිබ්බොත් අනිවාර්යෙන් සල්ෆියුරිකුත් මවුලයක් තිබිය යුතුමයි. මවුල සමානයි ස්කන්ධ සමාන නැහැ. එහෙනම් මේ ගාන හදන්නේ කොහොමද? අපි ලියනවා මැග්නීසියම් මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මැග්නීසියම් තියෙනවලු ග්‍රෑම් 48ක්. එහෙනම් මැග්නීසියම් වල මෞලික ස්කන්ධය පුතේ 24යි. එහෙනම් පුතේ මැග්නීසියම් මවුල දෙකක් තිබිලා තියෙනවා. පැහැදිලිද? මැග්නීසියම් මවුල කීයක් තිබිලා තියෙනවද? දෙකක් තිබිලා තියෙනවා. එහෙනම් මැග්නීසියම් මවුල දෙකක් ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන H2 මවුල මෙතන මවුල දෙකක් ප්‍රතික්‍රියා කරොත් පුතේ අතනත් මවුල දෙකක් හැදෙන්න ඕන. ඒක තමයි රසායනික සමීකරණයකින් කියන්නේ. සෑදෙන මවුල ගන්න. මවුල දෙකයි. එහෙනම් මම ඉතින් මේක ලියාගෙන ඉවරයිද? මම තව මේක එක ගානක් කියලා දෙන්නම්. ලියාගෙන ඉවර කරගන්නකො. මට ලියන්න හැකි. මොකද්ද? ඒක හදපු විදිය තේරෙන්නේ නැහැ මම තව ගානක් කියලා දෙන්නම්. මම එන්න මේක හදා ගන්නකො. H2 මවුල. H2 මවුල සමානයි H2 ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධය. බයික ගානක් කියලා දෙන්න. මේක එච්චර ගොඩක් දැන් හිතන්න ඕනේ නැහැ. H2 මවුල හැදෙනවා පුතේ දෙකක්. H2 මවුල දෙකක් හැදෙනවා. H2 ස්කන්ධය අපි දන්නේ නැහැ. H2 වල මෞලික ස්කන්ධය H2 වල මෞලික ස්කන්ධය 2 ග්‍රෑම් මවුලයට දෙපැත්තම ගුණ කරනවා 2කින්. එතකොට මට ස්කන්ධ එනවා 4 ග්‍රෑම්. මේ හදාගන්නකො. මම විනාඩි 5ක් කරන් මේක කියලා දීලා ඊළඟට යන්න. බලන්න. හොඳයි. හොඳයි. දැන් බලා ගන්න පුතේ මොකක්ද උනේ කියලා. මැග්නීසියම් ග්‍රෑම් 48ක් ප්‍රතික්‍රියා කරාලු. හැබැයි හැදුනේ හයිඩ්‍රජන් කොච්චරද? හයිඩ්‍රජන් හැදුනේ ග්‍රෑම් 4යි. හයිඩ්‍රජන් හැදුනේ ග්‍රෑම් 4යි. ඒ කියන්නේ පුතේ ග්‍රෑම් අතර සම්බන්ධයක් රසායනික සමීකරණයක නැහැ. තියෙන්නේ මවුල අතර සම්බන්ධයක් හෝ අණු අතර සම්බන්ධයක් විතරයි. හරි මම උදාහරණයක් කියලා දෙන්නම්. හොඳයි. අපි ගත්ත සමීකරණයම ගමු. මොන බලන්න. කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් කාබන් අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් අණු දෙකක් හදනවා.
පැහැදිලිද? මොකද්ද මේකේ තේරුම? මෙන්න කාබන් කියන සංයෝගය. මෙන්න කාබන් කියන සංයෝගය. sorry කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය. මෙන්න කාබන් කියන මූලද්‍රව්‍ය. මේ දෙන්න අපි භාජනයකට දාලා රත් කරොත් පුතේ මේ දෙන්න භාජනයකට දාලා රත් කරොත් එහෙම මෙන්න මේ ඉන්න කාබන් මෙයාගේ ඔක්සිජන් එකක් හොරා කාලා මොනවද හැදෙන්නේ? කාබන් මොනොක්සයිඩ්. බලන්න එක ඔක්සිජන් එකක් ගත්තාම මෙන්න CO එක්කෙනෙක් මෙතනින් එනවා. මෙයා ඔක්සිජන් එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා CO එක්කෙනෙක් එනවා. පැහැදිලි නේද? බලන්න එතකොට සමීකරණුත් ඒක නේද කියවෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් එක අණුවයි. කාබන් එක අණුවයි. මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම කාබන් මොනොක්සයිඩ් දෙන්නෙක් හැදෙනවා. අන්න දෙන්නෙක්. තේරුණාද? තේරුණාද ඉමේෂ්? රෝණි ළමයි රෝෂිනී හොඳයි very good. කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් කාබන් එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරාම දෙන්නෙක් හැදෙනවලු. හොඳයි පුතේ එහෙනම් මට කියන්න බැරි වෙලාවක් මෙතන කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හිටියොත් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හිටියොත් කාබන් අණු කීයක් ඕනද මේ ප්‍රතික්‍රියාව වෙන්න? මේ ප්‍රතික්‍රියාව වෙන්න බලන්න මේ කාබන් ඩයොක්සයිඩ් අණු දෙන්නෙක් ඉන්නවා CO. එහෙනම් මේ ප්‍රතික්‍රියාව වෙන්න පුතේ කාබන් අණු දෙන්නෙක් ඉන්න ඕනේ. ඇයි මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න එක්කෙනයි මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න එක්කෙනයි. එතකොට මේ දෙන්න එක්කෙනයි මේ දෙන්නන් එක්කෙනයි බලන්න හැදෙන CO ප්‍රමාණය CO දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරොත් හතරක් හැදෙනවා. පැහැදිලිද? එහෙනම් කාබන් මොනොක්සයිඩ් තුනක් ඉන්නවා. එහෙනම් කාබන් කීයක් ඉන්නවද පුතේ? තුනක් ඉන්නවනේ. ඇයි? කාබන් හැම කාබන් ඩයොක්සයිඩ් එකක් එක්කම ප්‍රතික්‍රියා කරන්න එක කාබන් එක්කිනා ගන්න ඕන. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් තුනක් ඉන්නවා කියලා කියන්නේ තවත් කාබන් එක්කෙනෙක් ඕන. එතකොට මේ දෙන්නත් ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙයාගෙන් CO මෙයාගෙන් CO 1 2 3 4 5 6ක් හැදෙනවා. ඒක තේරුණාද? එහෙනම් මෙන්න මේ රසායනික සමීකරණයකින් අපිට මෙහෙම දෙයක් කියත හැකියි. බැරි වෙලාවක් කාබන් ඩයොක්සයිඩ් අණු 100ක් හිටියොත් 100ක් ලිව්වා. ඒ 100ම එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් අණු 100ක් ඕන. මේ 100ත් එක්ක ඒ 100ත් ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් නම් පුතේ ඒ වගේ දෙගුණයක් හැදෙනවා. 200ක් හැදෙනවා. බැරි වෙලාවක් කාබන් ඩයොක්සයිඩ් අණු 1000ක් හිටියනම් ඒ 1000ම ලියලා ඒ 1000ත් එක්කම ප්‍රතික්‍රියා කරන්න පුතේ කාබන් උත් 1000ක් ඕන. හැම ප්‍රතික්‍රියාවකම කාබන් ඩයොක්සයිඩ් වී කාබන් ප්‍රතික්‍රියාවකින්ම කාබන් මොනොක්සයිඩ් දෙන්නෙක් හැදෙනවා. එහෙනම් මේ 1000ත් එක්ක ප්‍රතික්‍රියා කරාම ඒ වගේ දෙගුණයක් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. අපි තුමු අණු තියෙනවා 6.02 1023ක්. එහෙනම් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් ඕන 6.02 1023ක්. එහෙනම් හැදෙනවා ඒ වගේ දෙගුණයක්. මේ මගුල මෙහෙම ලියන්න අමාරු නිසා අපි මේකට නමක් දෙනවා මවුල. මවුලයක් එක්ක මවුලයක් ප්‍රතික්‍රියා කරොත් මවුල දෙකක් හැදෙනවා.
පැහැදිලි නේ පුතේ? හැබැයි මේක ස්කන්ධයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් එකක් ගත්තා කියලා ඕන කාබන් ප්‍රමාණය ග්‍රෑම් එකක් නෙමෙයි. මේක වැරදි. ග්‍රෑම් අතර සම්බන්ධයක් අපි දන්නේ නැහැ. අපිට ග්‍රෑම් වලින් මේක කතා කරන්නම බෑ. අපි මේක කතා කරන්නේ එක්ක අණු වලින් එක්ක මවුල වලින්. පැහැදිලිනේ? හරි? ඔව් සර්. හොඳයි. එතකොට බැරි වෙලාවත් මේක අපිට දෙනවා මෙහෙම ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක් සමග කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක් සමග ග්‍රෑම් 22ක් ප්‍රතික්‍රියා කරේ නම් සෑදෙන කාබන් ඩයොක්සයිඩ් කොච්චරද? අන්න අපි මොකද ලියන්නේ? ඉස්සෙල්ලාම අපි හොයනවා CO2 මවුල ගණන. CO2 මවුල ගණන. ස්කන්ධය බෙදුවා මෞලික ස්කන්ධ. CO2 පුතේ මවුල 5ක් තියෙනවා. CO2 මවුල 5ක් ප්‍රතික්‍රියා කරොත් CO2 කොච්චර හැදෙනවද? CO මවුල හැදෙන මවුල ප්‍රමාණය ඒ වගේ දෙගුණයක් මවුලයක් හැදෙනවා. එහෙනම් CO ස්කන්ධය m බෙදීම m sorry CO2 මවුල එකයි ස්කන්ධය අපෙන් අහන්නේ මෞලික ස්කන්ධය 12යි 16යි 32යි නේ 12යි 16යි 8යි එන ස්කන්ධය නෝ පුතේ 28යි ග්‍රෑම්. දැක්ක නේද? කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක් ප්‍රතික්‍රියා කරොත් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 28ක් හැදෙනවා. මේ ගාන හදලා නවත්තමු. අපි අලුත් පාඩමට යමු. ඔය ඇති. හරි? හොඳයි. හොඳයි. හොඳයි ළමයි නම් අහගන්න. ඉතින් අපි අද දවසේදී මේ පාඩම අවසන් කරා. අපි මේකේ තව ගණන් ටිකක් හදන්න ඕන. අපි ගණන් ටික තව ටිකක් කොහොමලා හදමු. ඒතකොට පුතේ මම හිතාන් හිටියද පටන් ගන්න පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම. හරිද? අපිට පටන් ගන්න තියෙන පාඩම තමයි එක්ක ජීවීන්ගේ ලාක්ෂණික එහෙම නැත්නම් පදාර්ථයේ වෙනස් වීම. හරි? එක්ක ජීවීන්ගේ ලාක්ෂණික නැත්නම් පදාර්ථයේ වෙනස් වීම. හොඳයි. කොයි පාඩම කරනවටද ඔයාලා කැමතිද? ජීවීන්ගේ ලාක්ෂණික කරන්න කැමති කට්ටියද උස්සන්න? චලනි good morning. චලනි Good morning, sir. පදාර්ථයේ වෙනස් වීම කරන්න කැමති කට්ටියද උස්සන්න බලන්න. කවුරුත් අද උස්සන්නේ නැහැ. ජීවීන්ගේ ලාක්ෂණික
හරි. ජීවීන්ගේ ලාක්ෂණික කරන්න කැමති කට්ටිය 6 දෙනෙක් ඉන්නවා. හරි ඔක්කොලා මතපද දාන්න. පදාර්ථය වෙනස් වීම කරන්න කැමති කට්ටිය උස්සන්න. පදාර්ථය වෙනස් වීම. හතරයි. පහයි. හොඳයි. අපි එහෙනම් අද කරමු මේව කරමු. පදාර්ථයේ වෙනස් වීම පාඩම කරමු ටියුට් එකේ තියෙන නිසා. හරි. පදාර්ථයේ වෙනස් වීම පාඩම කරමු. අපි ඊළඟ පාඩමට ජීවීන්ගේ ලාක්ෂණික කරමු. ලබන සතියේ ජීවීන්ගේ ලාක්ෂණික පටන් ගන්න පුළුවන් වෙයි. අද සහ තව දවසක් කරාම අපිට මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි. ඊළඟට පදාර්ථයේ වෙනස් වීම. පදාර්ථයේ වෙනස් වීම. පදාර්ථයේ වෙනස් වීම. හොඳයි. අපි දැන් එක දිගට කතා කරමු වෙනස් දෙයක් චුට්ටක් කතා කරමු. පුතේ මොනවද මේ දක්වා ඔයාලට තියෙන ප්‍රශ්න? ඈ? මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න පුතේ? ප්‍රශ්න මොකුත් නැද්ද? චලනි මොනවද තියෙන ප්‍රශ්න? චලනි මුකුත්ම නැහැ ප්‍රශ්නයක්. අපිට නම් මේ දවස්වල කොරෝනා කියලා මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා අපි ඒක ගැන දුකින් තමයි ඉන්නේ. වෙන කාටද ප්‍රශ්න තියෙන්නේ? හොඳයි. අපි නම් කතා කරමු අද පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම. හොඳයි. දැන් ඔයාලගෙන් අපිටව 5 වසරේ ඉන්න ළමයෙක් අහනවා දැන් ඔයාලා 10 වසරේ ඉන්න ලොකු ළමයිනේ 10න් තව ටික කාලෙකින් 11 වසර. තව මාස 4කින් හෝ 5කින් 11 වසර. නේ? අහනවා අයියේ නැත්තම් අක්කේ මොනවාදයි පදාර්ථයක් කියන්නේ කියලා අපෙන් අහනවා. පදාර්ථය. මොනවද කියන්නේ? පදාර්ථයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාලා මොකද්ද කියන්නේ? පදාර්ථයක් කියලා කියන්නේ අහුවොත් මොකද්ද කියන්නේ? ඈ? රෝෂිනී මොනවද පදාර්ථයක් කියලා කියන්නේ? දිනිති ස්කන්ධයක් සහිත අවකාශී ඩක් ගන්නා දේ. අන්න හරි. හරි. ස්කන්ධයක් සහිත නැත්නම් අවකාශයේ ස්කන්ධයක් සහිත කියන්න ඕනෙත් නැහැ. අපි දන්නවා අවකාශයේ ඉඩක් ලබා ගන්නා ඕනෑම දෙයක් අපි හඳුන්වනවා පදාර්ථයක් කියලා. නේද? දැන් ඔයාලා අපි දුම් ගෙදර ඇඳ කියලා. නේ? ඇඳේ නිදා ගන්න ගියාම ඇඳෙන් වැඩි ඉඩක් අරගෙන. හරි? අපි තුමා නිදාගන්නේ අම්මා ගාවට නම් අම්මට එහෙම නිදා ගන්න ඉඩ නැහැ. අම්මා නේ ඇඳෙන් වැටෙන්න ඕන මෙන්න ගැඳ අල්ලන් ඉන්නවා. වැටෙයිද දන්නේ නැහැ කියලා ඔහොම ඉන්න වෙලිලා. නේ ඇයි ඒ? නේ මොකද මෙතන වෙලා තියෙන්නේ? අවකාශයේ වැඩි ඉඩක් ඇඳෙන් වැඩි ඉඩක් අරගෙන. ඇඳෙන් වැඩි ඉඩක් අරන් කවුද? එහෙනම් ළමයි කියන්නේ පදාර්ථය. පැහැදිලිද? නැත්නම් ඔයාලගේ කාමරේට ගියාම පිස්සන් කුඩු වගේ බඩු පුරවලා ඇවිදින්න ඉඩක් නැහැ. කාමරේ ඇවිදින්නේ පැන. ඔහොම යන්නේ. ඇයි? හැමතැනම බඩු දානවා. පොත් මේසුර පොත් ගොඩයි. අන්න පදාර්ථය. මේසුර ඉඳ ගොඩාක් අරගෙන ඒ පොත් හරි මාස ගානක් ඒ විමුතේ කෝප ටික හරි ඔක්කොම පදාර්ථ. පැහැදිලිද? එතකොට පුතේ මේ පාඩමේදී කතා කරන්නේ
පදාර්ථයේ සිදුවන වෙනස් වීම ගැන. පදාර්ථය වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. හරි. පදාර්ථයේ ප්‍රධාන වශයෙන් පුතේ වෙනස් වීම දෙකකට බඳුන් වෙනවා. උදාහරණයකට ඔයාලා ගෙදර දින ඉටිපන්දම් ගෙදර ඉටිපන්දම් තියනවානේ නේ. ඒතර පුතේ ඉටිපන්දමක් මෙහෙම දැල්ලුවාම ඔයාලට පේනවා මේ හරියේ තියෙන ඉටි දිය වෙවි ඇවිල්ලා නේද? මෙන්න මේ හරිය වගේ නිකන් ලාඩු වගේ තැම්පත් වෙලා තියෙනවා. නේ මේ හරිය ඉටි ටික කොහොම ගෑවිලා තියෙනවා. එතකොට මේ ඉටි පන්දමේ තිබ්බේ මොනවද? ඉටි. මේ මොනවද තියෙන්නේ? ඒ ඉටිම තමයි. නේ? සමහර කට්ටියට හිතනවා මේ ගෙදර තියෙන ඉටි පන්දම හරි නෑ. අලුත් ඉටි පන්දමක් හදන්න. මොකද කරන්නේ? ඉටි පන්දම් ටිකක් අරගෙන නේද? අපිට පුළුවන් ඉටි පන්දම් ටිකක් අරගෙන ලිප උඩින් තියලා මද රස්නේ ඉටි පන්දම් ටිකක් අරගෙන මේක කඩලා මද රස්නේ රත් කරනවා. රත් කරනකොට අර ඉටි පන්දම් ටික ඔක්කොම දිය වෙලා මොනවද වෙන්නේ? දිය වෙච්ච ඉටි ද්‍රාවණයක් හම්බෙනවා. ද්‍රවයි. ඊට මොකද කරන්නේ මේක? අපි ගාව තියෙන නිකන් ලස්සන කෝප් එකකට ඔක පුරවලා නේ පොඩි මේකක් තියලා හදා ගන්නවා අලුත් ඉටි පන්දමක්. එතකොට පුතේ අර ඝණයක් විදියට තිබ්බ පදාර්ථය ද්‍රවයක් වුණා. ද්‍රවයක් වෙලා ආපහු මොකද උනේ? ආපහු ඝන තත්වයටම ආවා. නේ? නැත්නම් අපි හැන්දක් අරගෙන මේකට දානවා කපුරු බෝල ටිකක්. හැන්දක් අරගෙන මේකට දානවා මොන බෝලද? කපුරු බෝල. කපුරු. නැප්කින්. කපුරු බෝල ටිකක් දානවා. දාලි වල වෙලා ඔන්න ඔය හැන්ද හිමීට රත් කරනවා. පොඩි පහනකට වගේ අලා රත් කරනවා. රත් කරනකොට ඔයාලට පේනවා මේ කපුරු බෝල ටික දියවි නැති වෙලා යනවා. දැන් කරන්නේ තවත් හැන්දක් අරගෙන උඩින් තිබ්බම ඔයාලට පේනවා මෙන්න මේ දිය වෙලා යන කපුරු බෝල ටික සුදු පාට කුඩක් විදිහට උඩ තැම්පත් වෙනවා. හරි? අපි දන්නවා කපුරු වල තියෙන අර ඊට ආවේනික සුවඳක්. මෙන්න මේ කුඩු ටික අරන් බැලුවොත් ඒ කුඩු වල ඒ ආවේනික සුවඳම තියෙනවා. එහෙනම් පුතේ අර කපුරු මෙන්න මේ බෝලේ තිබ්බ කපුරු මෙතන තිබ්බේ ඝන අවස්ථාව. මේක රත් කරනකොට පුතේ වාෂ්ප බවට පත් වෙනවා. එහෙනම් කපුරු වාෂ්ප වුණා. වාෂ්ප වෙලා උඩ ආපහු තැම්පත් වුණා. එහෙනම් කපුරු ඝන. එතකොට පදාර්ථය වෙනස් වුණා. හැබැයි මේකේ තිබ්බ සංයුතිය වෙනස් වුණාද? මෙතන තියෙන්නේ කපුරු, වාෂ්පේ තියෙන්නේ කපුරු. අපි ඒ ටික එකතු කරගත්තොත් ඒ තියෙන්නේ කපුරුම තමයි. සංයුතියේ කිසිම වෙනසක් උනේ නැතුව එයා ඉන්න භෞතික තත්ත්වය වෙනස් වුණා. ඝන ද්‍රව වුණා, ද්‍රව වාෂ්ප වුණා, වාෂ්ප අපව ඝන වුණා. මෙන්න මේක අපි හඳුන්වනවා භෞතික විපර්යාසයක් කියලා. මේක අපි හඳුන්වනවා භෞතික විපර්යාසය. භෞතික විපර්යාසය. පැහැදිලිනේ? සංයුතිය වෙනස් වෙලා නැහැ. මෙතන තියෙන කපුරු මෙතන තියෙන්නේ කපුරු. නේද? දැන් ඔය ගෑල් ළමයි එහෙම ගෙදර ඉන්නකොට මේ දවස්වල මොනවද හිතෙන්නේ? නව අදහස් වෙනවා. අපි හදමු කේක්. අපි හදමු මොනවද කේක්? කොහොමද හදන්නේ? බටර් සීනි අර පාන් පිටි ඔක්කොම දාලා හොඳ මිශ්‍රණයක් හදාගන්න. මෙන්න මිශ්‍රණය. හරි රසයිත් එක්ක. නේ?
ඔය මිශ්‍රණය හදනකොට පොඩක් කාලා බලනවනේ. ලුණු ඇද්ද, මිරිස් ඇද්ද, නේ? ගම් මිරිස් ඇද්ද කියලා බලන්න කේක් එකේ. හොඳට තියෙනවා. රසත් හරි ඔක්කොම ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඉතින් පුතේ මේක oven එකට දාලා නේ? oven එකට දාලා ටීවී බලන්න. ටීවී බලනකොට පටන් ගන්නෙ මුලින්ම පටන් ගන්නවා මොකද්ද? සිදු බලලා මේ සංගීතෙත් බලලා දෙවඩිනිවත් බලලා ඊට පස්සේ මොනවද තියෙන්නේ? තව ඔය තියෙන ලට්ට ලොට්ට ඔක්කොම ටික බලලා කරනවා අප්පට පිටි කේක්. දැන් යනවා කේක් එක බලන්න. මෙන්න තියෙනවා ලස්සනට කළු පාටක නිකන් අඟුරු ගොඩක් වෙන දත්මදින ගානට ඇවිල්ලා. කැඩුවහම චටස් ගාලා කැල්ල එනවා. හපලා බලනවා. උත්තටම තිත්ත. පුතේ මෙතනදී මොනවද වෙලා තියෙන්නේ? බලන්න මෙතන කපුරුමයි. ඝන විදියට හිටියෙත් කපුරු. වාෂ්ප වුණෙත් කපුරුම තමයි. ඝන වුණෙත් කපුරු. එයාගේ රසායනික සංයුතිය වෙනස් වුන්නේ නැහැ. ඒ හින්දා සුවඳත් ඒ වගේ, ගතිගුණත් ඒ වගේ. මෙතන මොකද? රසායනික සංයුතියත් වෙනස් වෙලා, රහත් වෙනස් වෙලා, සුවඳත් වෙනස් වෙලා, හොඳට කරගඳක් ඇවිල්ලා. අන්න මේ වගේ අපි හඳුනනවා රසායනික විපර්යාස කියලා. පැහැදිලිද? එහෙනම් අපිට භෞතික පදාර්ථය ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වෙනස් වෙනවා. භෞතිකවත් වෙනස් වෙනවා, රසායනිකවත් වෙනස් වෙනවා. රසායනිකව වෙනස් වුණොත් මොනවද වෙනස් වෙන්නේ? ඒ වගේ තියෙන ගති ගුණ රසායනික සංයුතිය මේ සියල්ල වෙනස් වෙනවා. ආයේ වැදගත් දේ තමයි පුතේ මේක රිවර්ස් කරන්නත් බෑ. නේ? දැන් මේක කළු වෙලා ගල්ුණා කියලා ෆ්‍රිජ් එකේ දැම්මොත් දැන් රත් කරාම නෙමේ කොනේ ෆ්‍රිජ් එකේ දැම්මා කියලා ආපහු මේක හැදෙනවද? එහෙම රිවර්ස් එකට එන්න බෑ. හැබැයි මේක පුළුවන්. රත් කරොත් වාෂ්ප වෙනවා. සිසිල් කරොත් ඝන වෙනවා. රත් කරොත් වාෂ්ප වෙනවා. සිසිල් කරොත් ද්‍රව වෙනවා. ඝන වෙනවා. කපුරුම තමයි. මෙයා කේක් එක oven එකේ දැම්ම අඟුරු වුණා. ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දාලා හෙට උදේ බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. මුකුත් වෙලා නැහැ අම්මගෙන් කුටි කන්න පුළුවන්. හැදෙලිද? එහෙනම් මේවා රසායනික විපර්යාස. මේවා භෞතික විපර්යාස. හොඳයි. ලියාගන්න. ලියාගන්න. පදාර්ථය යනු අවකාශයේ ඉඩක් ගන්නා සර් ටියුට් එකේද ලියන්නේ? ටියුට් එකේ ලියාගත්තත් කමන්නේ. ටියුට් එකේ ලියා ගන්න කට්ටිය ටියුට් එකේ ලියා ගන්න. ටියුට් එක නැති කට්ටිය පොතේ ලියා ගන්න. පොතත් නැති කට්ටිය බිත්ති එකවත් ලියන්න. ගෙදර බිත්ති තියෙනනේ සුදු පාට. බිත්ති එකවත් ලියන්න ලස්සනට. අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය පදාර්ථ ලෙස හැඳින්වේ. ගන්නා ද්‍රව්‍ය පදාර්ථ ලෙස හැඳින්වේ. හොඳයි. අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය පදාර්ථ ලෙස හැඳින්වේ. ඔයාලා පුතේ ටියුට් එක වෙනම සම්පූර්ණ කරගන්න. ටියුට් එකේ තියෙන අර අපි කරන ක්‍රියාකාරකම් වලට අදාළව මේ ෂෝට් නෝට් එකක් විදිහට ටියුට් එක වෙනම සම්පූර්ණ කරගන්න. පොතේ ලියන්න. පොතක් නැති කට්ටිය බීපී එක. හරි? ඉඩක් ගන්න ද්‍රව්‍ය පදාර්ථ ලෙස හැඳින්වේ. පදාර්ථ විවිධ වෙනස් වීම් වලට භාජනය වන අතර පදාර්ථ විවිධ වෙනස් වීම් වලට භාජනය වන අතර විවිධ වෙනස් වීම් වලට භාජනය වන අතර මෙම වෙනස් වීම්
මෙම වෙනස් වීම භෞතික විපර්යාස සහ භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස ලෙස කොටස් දෙකකි. භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස ලෙස කොටස් දෙකකි. දැන් අනුමාත්‍රකාව ලියා ගන්න. භෞතික විපර්යාස භෞතික විපර්යාස ලියා ගන්න. පොඩි තරුවක් දාලා මෙහිදී සෑදී ඇති අංශු වල සැකැස්ම පමණක් වෙනස් වේ. නව ද්‍රව්‍ය ඇති නොවේ. උදාහරණ කපුරු බෝල රත් කිරීම. මේකනේ මොකද උනේ පුතේ? ඝන අවස්ථාවේ තිබ්බ කපුරු මොනවා වරපත් වුණාද? කපුරු වාෂ්ප වුණා. සිසිල් කරොත් මේ රත් කිරීම සිසිල් කරොත් මොනවද දෙන්නේ පුතේ? කපුරුම තමයි. ඝන අවස්ථාව. කපුරු බෝල රත් කියලා. තව උදාහරණයක් විතර ලියා ගමු. අයිස් දියවීම. මොකක්ද නේ පුතේ? ඝන ද්‍රව්‍යයක් ද්‍රව තත්ත්වයටපත් වෙනවා. ඉටි දියවීම. මෙතන තුනේ මොකක්ද පුතේ? ඝන ද්‍රව බවට පත්. ජල වාෂ්ප ජල බිඳු බවට පත් වීම. මෙතන මොනේ මොකද පුතේ? වාෂ්ප ද්‍රව බවට පත් වෙනවා.
අයිස් දියවීම ඉටි දියවීම ජල වාෂ්ප ජල බිඳු බවටපත් වීම කපුරු වාෂ්ප වෙලා වාෂ්ප කරපු සිසිල් වෙච්ච එක ඔක්කොම උදාහරණ. හොඳයි. ඊළඟ පුතේ මේ පාඩමේ වැදගත් කොටස තමයි රසායනික විපර්යාස. අපි මේකෙදි කතා කරන්නේ රසායනික විපර්යාස ගැන. යගන මාතෘකාව රසායනික විපර්යාස. රසායනික විපර්යාස යගන්න තිබෙන ද්‍රව්‍ය මගින් තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය ඇතිවේ. නව ද්‍රව්‍ය කලුණානේ තිබෙන රසායනික ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය ඇතිවේ. හොඳයි. තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය පිටවේ. ඇතිවේ. මේකට උදාහරණයක් ලියාගමු. එක දර දහනය යකඩ මල බැඳීම පුතේ යකඩ මල බැඳිනකොට මොකද වෙන්නේ? අර හොඳට දිලිසි තිබ්බ යකඩ කාගෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා අයර්න් ඔක්සයිඩ් හදනවා. යකඩ මොන පාටද? යකඩ සුදු පාටයි. ශක්තිමත්. පැහැදිලිද? හැබැයි හැදෙන අයර්න් ඔක්සයිඩ් මොන පාටද? රතු දුමුරු පාටයි. මේ කුඩු වශයෙන් ගැලවේ. අන්න පුතේ රසායනික විපර්යාසයක්. අර සුදුවට පැහැදිලිද? සුදුවට ශක්තිමත්ව තිබ්බ යකඩ කොහේවත් ඉන්න ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා රතු දුමුරු පාට කුඩු වෙන නව ද්‍රව්‍යයක් ඇතුණා. රසායනික විපර්යාසය. කවුද පුතේ දැන් ආවේ? පුතේ ආවට කමන්නේ මම මේ නෝට් එක දාන්නම් YouTube ඒ එකට. ටිකක් අයින් වෙන්න බෝඩ් එක පේන්නේ පේන්නේ නැද්ද? දැන් පේනවද? ඔව් යකඩ මල බැඳීම ඊළඟට කොන්ඩිස් රත් කිරීම කොන්ඩිස් කියන්නේ මොනවද පුතේ? KMnO4 කොන්ඩිස් ටිකක් අර රත් කරොත්
මට හැදෙන දේ නම් මතක නැහැ. ඒක මට එක තියාගන්න ඔක්සිජන් පිට වෙනවා. හරි. කොණ්ඩේ සත් කිරීම. කොණ්ඩේ සත් කිරීම. අවදානලේ මැග්නීසියම් තනුකම්ලයක් සමග මැග්නීසියම් පටි කැල්ලක් දාන පුතේ සල්ෆියුරික් අම්ලය මොනවද වෙන්නේ මොනවා හරි එකක් හැදෙනවා ඒක වැඩි හිතන්න එපා මෙන්න පුතේ වායුවක් පිට වුණා නේ බලන්න මැග්නීසියම් කියන්නේ ලෝහයක් මැග්නීසියම් කියන්නේ ලෝහයක් මේ දෙන්න මිශ්‍ර කරාම පුතේ වායුවක් පිට වුණා වායුවක් පිට නේ එහෙනම් පුතේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනකොට සෑම වෙලාවකම නව ද්‍රව්‍යයක් හැදෙනවා වායුවක් පිට වෙනවා රත් වෙන්න පුළුවන් සිසිල් වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට විශාල ශබ්දයක් ඇහෙන්න පැහැදිලිද ඔයාලට කියන දේ අපිට විශාල ශබ්දයක් ඇහුණා මොකද වෙලා තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා තියෙන්නේ පැහැදිලිනේ පුතේ දැන් පන්තිට ආවේ කවුද මම YouTube එකට වීඩියෝ එක දානවා මුල් ටික බලන්න හොඳයි හොඳයි පුතේ නම් හොඳයි මම පොඩි උදාහරණ ටිකක් කියන්නම් ආපහු හොඳයි පුතේ මැග්නීසියම් පටි කෑල්ලක් අරගෙන පැහැදිලිද මැග්නීසියම් කියන ලෝහය අරගෙන අපි මේක රත් කරොත් මෙයා දීප්තිමත් දැල්ලක් සහිතව දැවෙනවා. එතකොට මෙතනදි වෙන්නේ මැග්නීසියම් ලෝහයේ තියෙන මැග්නීසියම් පරමාණු වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. පැහැදිලිද? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක මැග්නීසියම් පරමාණු ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. හරි? අපි තව උදාහරණයක් ගමු. තව උදාහරණයක් ගමු. අපි ගමු कैल्शियम कार्बोनेट පුතේ රත් කරනවා कैल्शियम कार्बोनेट කියලා කරන් රත් කරොත් එහෙම මේකෙන් कैल्शियम ऑक्साइड කියන සංයෝගයයි කාබන් ඩයොක්සයිඩ් කියන එකයි හැදෙනවා ඊළඟ පුතේ රත් කරා කියලා හැම වෙලාවකම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ සමහර වෙලාවට मैग्नीशियम ऑक्सीजन එක ප්‍රතික්‍රියා කරාම मैग्नीशियम ऑक्साइड හැදෙනවා कैल्शियम कार्बोनेट වගේ කෙනෙක් රත් කරොත් එහෙම නේ අම්බෝ අපිට එකට ඉන්න බෑ කියලා කැඩිලා යනවා පැහැදිලිද සමහර කටේ රත් කරාම මොකද වෙන්නේ එකට බන්ධන හදාගන්න සමහර කටේ රත් කරාම අම්බෝ අපිට එකට ඉන්න බෑ කියලා කැඩිලා යනවා හරි තව උදාහරණයක් ගමු मैग्नीशियम කියන ලෝහයට මම කලින් කියලා දුන්නා තනුක සල්ෆියුරික් අම්ලය දැම්මහම තනුක සල්ෆියුරික් අම්ලය දැම්මහම මැග්නීසියම් මේවා ගැන වැඩි හිතන්න එපා සල්ෆේට් හැදෙන H2 පිට වෙනවා දැන් බලන්න
මේ රසායනික විපර්යාස තුන ගැන බලන්න. මේ රසායනික විපර්යාස තුනේදී වෙච්ච දේවල් ගැන. මෙතනදී දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් හැදුනා. එහෙම නේද? මෙතනදී දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් හැදුනා. මෙතනදී පුතේ එක්කෙනෙක් දෙකට කැඩිලා ගියා. එක්කෙනෙක් දෙකට කැඩලා ගියා. මෙතනදී ඔයා H2 යන්න මට සල්ෆේට් දෙන්න කියලා මේ දෙන්න එකතු වුණා. මූ තනි වුණා. මම යනවා යන්න කියලා පිට වෙලා ගියා. පේනවද? මෙයා මොකද කරේ? මට සල්ෆේට් ඕනි කියලා අර ඉන්නේ මැරයෝ එහෙම නේ. ඇවිල්ලා බලෙන් උදුරගන්නේ. මේ හරි ෂෝක් එකට තිබ්බ කට්ටිය. හරි ෂෝක් එකට හිටියා. මෙයා මොකද කරේ? සල්ෆේට් එක උදුර අරගෙන එයා බන්ධනයක් හදාගත්තා. හයිඩ්‍රජන් තනි වුණා. එයා පිට වෙලා ගියා. පැහැදිලිද? එහෙනම් පුතේ රසායනික ප්‍රතික්‍රියාවකදී මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. දේවල් දෙකක් එකතු වෙලා අලුත් එකක් හැදෙන්නත් පුළුවන්. ඉන්න එක කැඩිලා අලුත් එකක් හැදෙන්නත් පුළුවන්. ඉන්න කට්ටිය එයා ගාව ඉන්න කට්ටිය බලෙන් උදුරගෙන වෙන වෙන සංයෝග හැදෙන්නත් පුළුවන්. අපි නම් මේ ඉගෙන ගන්න යන්නේ මේ දැන් කොටසේදී රසායනික ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් විදි මොනවද කියලා. පැහැදිලිද? හොඳයි. ආය අනුමාත්‍රකාවක් ලියා ගන්න පුතේ. රසායනික විපර්යාස. අනුමාත්‍රකාව ලියා ගන්න. රසායනික විපර්යාස. රසායනික විපර්යාස. හොඳයි. ලියා ගන්න. රසායනික විපර්යාසයකදී රසායනික විපර්යාසයකදී මොනවද වෙන්න පුළුවන්? අංක 1 ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. කිහිපයක් එක් වී ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වී නව සංයෝග සෑදේ. නව සංයෝග සෑදීම. එහෙම වෙන්න පුළුවන් නේද? රසායනික විපර්යාසයකදී පුතේ ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වෙලා අලුත් සංයෝගයක් හැදෙන්න පුළුවන්. දෙක මොකද්ද? ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් බවට වියෝජනය වී රත් කරනකොට අපිට ඉන්න බෑ කියලා ඇතුළේ ඉන්න කට්ටිය මොකද වෙන්නේ? කැඩලා යනවා. තුන තිබෙන ද්‍රව්‍ය වෙනස් ආකාරයක සංයෝජනය වෙමින් නව ද්‍රව්‍ය සෑදීම. නව ද්‍රව්‍ය සෑදීම.
image 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 නිදිද නෑ සර්. ආ රසායන විපර්යාසයකදී ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් රැඳෙනවා සමයක සෑදීම. හරි. දැන් ලියාගෙන අපි පණවල යමු. හොඳයි. එතන පුතේ රසායනික ප්‍රතික්‍රියාව තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තේ අපි හැම වෙලේම වම් අත පැත්තේ තියෙනවා ලියනවා ප්‍රතික්‍රියක. මෙන්න මේ ප්‍රතික්‍රියක සංයෝජනය වෙලා වල හැදෙනවා. මේක තමයි රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ. ප්‍රතික්‍රියක වලින් මොනවද පුතේ හැදෙන්නේ? ඵල හැදෙනවා. ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා. මොන ලියවන්න රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලින් හැදෙන්නේ මොනවද? ඵල හැදෙනවා. එතකොට පුතේ හැම වෙලේම පුතේ ප්‍රතික්‍රියක ලියන්නේ මේ පැත්තේ. ඵල ලියන්නේ මේ පැත්තේ. ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා. හොඳයි. අපි දැන් පොඩි දෙයක් ගැන කතා කරමු. දැන් සාලුදා මම පොඩි දෙයක් ගැන කියලා දෙන්නම්. කඩි ඉගෙන ගත්ත නිසා හොඳයි. හලන්නමයි. මේක ගැන ඔයාලා පොඩ්ඩක් දැනුවත් වෙන එක වැදගත්. මම ඔයාලට කලින් කියලාදී දැන් ඔය අපි කන ආහාරවල පුතේ තියෙනවා බැරලෝ. මොනවද පුතේ බැරලෝහ කියලා කියන්නේ? ආසනික්, මර්කරි. එතකොට මේ වගේ තව ලෝහ ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මේ ලෝහ අපේ ශරීරයට ගියාම මේක ශරීරයෙන් පිට කරන විදිහක් අපේ ශරීරය දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ ඒවා රැඳෙනවා අපේ ශරීරයට. දැන් උදාහරණයක් විදිහට යකඩ කියන එක අපේ ශරීරයට අවශ්‍ය ලෝහයක්. එහෙම කියලා ගෙදර තියෙන ඇන ටිකක් එහෙම කන්න යන්න එපා. හරි. යකඩ අපේ ඇඟට අවශ්‍යයි. නේද? ඊළඟට කැල්සියම්, පොටෑසියම් වගේ ලෝහ අපේ ඇඟට අවශ්‍යයි. සෝඩියම් වගේ ඒවා අපේ ඇඟට හරි අවශ්‍යයි. අවශ්‍යතාවය අනුව අපි අපේ ආහාර වලින් අපිට මේවා ලැබෙනවා. උදාහරණයක් සෝඩියම් කොහොමද ලැබෙන්නේ? ලුණු වලින්. සෝඩියම් ක්ලෝරයිඩ්. පොටෑසියම් කොහොමද ලැබෙන්නේ? අපි කන කෙසෙල් වලින්. අපි කන ගොඩාක් පළතුරු වල පුතේ. පළතුරු වල සහ පලා වර්ග වල පොටෑසියම් තියෙනවා. ඒ පොටෑසියම් වැදගත් වෙන්නේ අපේ මේ ස්නායු පද්ධතියේ පණිවිඩ අරන් යන්න වැදගත් වෙන මූලද්‍රව්‍යයක් තමයි පොටෑසියම්. යකඩ මේ රුධිරයේ අඩංගු ප්‍රධාන සංඝටකයක් යකඩ. හරි. එතකොට මේ වගේ අපේ ශරීරයට වැදගත් වෙන අංශු මාත්‍රිකව වැදගත් වෙන ලෝහ ප්‍රමාණයක් තියෙනවා. මේ අපේ ශරීරයට අවශ්‍යයි. ඒතර ඔයාලා එක අතකින් හොයලා බලන්න ඕන
ශරීරයට අවශ්‍ය සියලුම විටමින් වර්ග මොනවද? සියලුම ලෝහ වර්ග මොනවද? සියලුම khනිජ ලවණ මොනවද? මේ ලෝහ කියන්නේ ඇත්තටම මේවට කියන්නේ khනිජ ලවණ. khනිජ ලවණ. මම ඒක බලන්න ඕන. ඉතින් බලන්න ඕන. ඔයාලා එදිනෙදා කන ආහාර වලින් අවශ්‍ය ප්‍රමාණයට මේවා ලැබෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි කන කෑම වලට අනුව මේවා ලැබෙනවා. ටිකක් මේ වෙනවා නමුත් සායනික ප්‍රමාණයක් ලැබෙනවා. ඒතකොට ඔයාලගේ මේ කාලේ මානසික වර්ධනයට, ශරීරයේ වර්ධනයට මේවා වැදගත්. හැබැයි අපි කන කෑම වල සුතේ බැර ලෝහ තිබ්බොත් මේ බැර ලෝහ ශරීරයෙන් පිට වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගන්නකො. ඔයාලා කන කෑම වල අපද්‍රව්‍ය ටික පිට වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? හැමදාම මේ ශරීරෙ තියෙනවා. මේ වගේ අපි කන මේ කෑම වල තියෙන බැර ලෝහ විශේෂයෙන් අක්මාවේ වකුගඩු වල වගේ තැම්පත් වෙනවා. ඒතර මේවා කාලයක් තියෙනකොට ඒ ඉන්ද්‍රිය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒකත් අපිට බැර ලෝහ හම්බ වෙන විදි කොහොමද? විශේෂයෙන් ඔයාලා වතුර බොන්නේ ගෙදර ලිඳෙන්න. හරි? ඔයාලට හොඳ අත්දැකීමක් ඇති ගෙදර වතුර බිව්වහම නිකන් වතුර ටිකක් රසයි වගේ, බරයි වගේ නේ? කඩේ බෝතලයක වතුර හරි නැත්නම් ටැප් වතුර එහෙම හරි වෙනසක් තියෙනවා. මේකට හේතුව තමයි ලින් වතුර වල විශාල වශයෙන් khනිජ වර්ග අඩංගු වෙනවා. කැල්සියම්, පොටෑසියම්. මීට අමතරව දැන් මේ නුවර වගේ ප්‍රදේශයක මේක තරමක් දුරට අඩුයි. ඔයාලගේ ගෙවල් තියෙන විශේෂයෙන් දොල්වේ ඉන්න ළමයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලගේ ගෙදර තියෙන මේ හරියේ නේ මෙන්න ලිඳ තියෙනවා නේ අපි දන්නවනේ දැන් දොළුව එහෙම ටිකක් අර මඤ්ඤොක්ක වගා කරනවා නේ වී කුඹුරු තියෙනවා එතකොට පුතේ මේ හරිය එහෙම කුඹුරක් එහෙම තියෙනවා නම් හොඳට වතුර තියෙනවා හැබැයි මේ කුඹුරු වලට ගහන වල්නාශක පොහොරවල තියෙන බැරලෝහ අපේ ලිඳට එකතු වීමේ හැකියාවක් තියෙනවා ඒතර කාලයක් තිස්සේ මේවා පානය කරොත් එහෙම අපිට වකුගඩු රෝග වගේ එන්න පුළුවන්. දැන් අපේ රටේ තියෙනවා සොයා නොගත් වකුගඩු ලෙඩ රෝගය. unknown kidney disease කියලා තමයි කියන්නේ. UK දී හරි ඔන්න මොකක් නමක් තියෙනවා. ඒකට හේතුව තමයි අධික වශයෙන් අනුරාධපුර පොළොන්නරුවේ පැත්තේ ඉන්න මිනිස්සු අධික වශයෙන් කෘමිනාශක බෙහෙත් එතකොට පොහොර වගේ ගහලා ඒ වගේ තියෙන ඒවා වතුරට එකතු වුනහම වකුගඩු සවුත් වෙනවා. එන්න විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වතුර ගැන. ඔයාලට ඕන නම් ඔයාලගේ ගෙදර තියෙන ලිඳේ වතුර නිවැරදි ප්‍රමිතියට තියනවාද කියලා චෙක් කරගන්න පුළුවන්. ලොකු ගාණක් යන්නේ නැහැ. හැබැයි මේ වගේ ලෙඩක් හැදුනොත් පුතේ මුළු ජීවිත කාලයක් සමහර දුක් විඳින්න විදිහට තියෙනවා. ඊළඟ දේ තමයි අපි කන ආහාර. හරි. අපි වැඩි වශයෙන් ආහාර කනකොට මෙන්න මේ ආහාරවල තියෙන අහිතකර දේවල් ඉවත් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. උදාහරණයක් වල ගෝවා එහෙම කනවනම් ගෝවා අපි දන්නවා ගෝවා කියන්නේ මේ කාලේ වැඩියෙන්ම කුමිනාශක ගන්න වැඩියෙන්ම තෙල් බෙහෙත් ගන්න භෝගයක්. ඒතර වල ගෝවා එහෙම හදන්න කලින් පිරිසිදු වතුරෙන් කීප පාරක් හොදන්න. හොදලා ඉවරලා මේව පොඩි කෑලි වලට කපලා වතුරේ දාලා පැයක් දෙකක් තියන්න. එතකොට පුතේ මේ ගෝවා කොළවල ගෝවා කෑලි වල තියෙන අහිතකර සමහර ලවණ වර්ග වතුරට එකතු වෙනවා. මේකෙන් පොඩි අහිතකර බලපෑමකුත් තියෙනවා. සමහරවිට අපිට අවශ්‍ය සමහර පෝෂණ කොටසුත් වතුරට එකතු වෙන්න පුළුවන්. නමුත් අර පිටින් එකතු කරපු ගොඩාක් දේවල් මේ පිට හොඳට හොදලා පැයක් විතර වතුර තිබ්බම ඉවත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ගෝවා, කැරට්, බෝන්ජි වගේ දේවල් කනකොට පරිස්සම් වෙන්න. ඊළඟට වැව් මාළු එහෙම කනවා නම් වැව් මාළු වගේ අර තියෙන්නේ මාළු වගේ පිටහම මේ හැම කන්න එපා. ඒකට හේතුවක් තමයි වැව් තියෙන්නේ පුතේ ගොඩාක් වෙලාවට අනුරාධපුර පොළොන්නරුව ඔය පැතිවල තියෙනවා. එතකොට අර මේ වැවට වතුර එකතු වෙන්නේ වී වගාවෙන් එන වතුර ඔය කෘෂි කර්මාන්ත වලින් එන වතුර තමයි ගොඩාක් එකතු වෙන්නේ. ඒකට මේ වැවේ තියෙන වතුර වල බැරලෝහ වැඩි. ඒකට මේකේ ජීවත් වෙන මාළුන්ගේ එහෙම බැරලෝහ තියෙන ප්‍රමාණය වැඩි වෙන්නේ ගොඩාක් පිට තියෙනවා. ඉන්න වැව මාළු කනකොට පරිස්සම් වෙන්න. ඊළඟට කුකුල් මස් එහෙම කනවා නම් අර අපි liver එක කියලා තියෙන්නේ. පීකුදු කන්නේ. පීකුදු එහෙම කන්න නැති තරමට හොඳයි.
මේ වගේ අපි එදිනෙදා කන කෑම වල අධික විෂ ප්‍රමාණයක් තියෙනවා. මේ හේතුවෙන් ඕම අවාසනාවන්ත විදිහට අපේ මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 70ක් විතර තමයි තියෙන්නේ. හැබැයි ඔයාලා වෙන රටවල් වල හොයලා බලුවොත් ජපානයේ හැම සාමාන්‍යයෙන් මේක 90කට විතර යනවා. සාමාන්‍යයෙන් ඒ රටක මිනිස්සෙක් අවුරුදු 90ක් 100ක් කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. මේකට එකම හේතුව, එකමනේ ප්‍රධානතම හේතුව තමයි අපි කන ආහාර. අපි කන ආහාරවල තියෙන විෂ. අපි කන ආහාරවල තියෙන අවිධිමත් ස්වභාවය. ඒක කාට හරි නිරෝගීමත් ජීවත් වෙන්න ඕන කියලා හිතනවා නම් කන ආහාර වේල ටිකක් පිළිවෙලට කන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. මේක නිකන් කිව්වේ මේ පාඩම චුට්ටක් අමතක වෙන්නේ. හරි? දැන් තමන් කන ආහාර පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් පොඩි පොඩි දේවල් හරි ගෙදර වගා කරගෙන කන්න. ඒක හරිම වැදගත්. හරි මේ කාලේ වලට ඕන තරම් වෙලාවක් තියෙනවනේ. හරි. ඊළඟෙන් එහෙම බාධා තියෙනවා නම් පොඩි අර ග්‍රීන් හවුස් එකක් හදාගන්න. හරි? ඒ කියන්නේ මොනවාද? උණබඩ ටිකක් එහෙම අරගෙන හිටවලා සත්තුන්ට එන්න බැරි විදිහට දැඩි ටිකක් එහෙම ගහලා ඕක ඇතුලේ ගොඩ ගොඩ ටිකක් කුකුණු වෙන්න ටිකක් එතකොට බෝන්ජි පොඩි පොඩි දේවල් වගා කරගන්න. ඒ ගොට්ටු කොළෙන් මුදී අමුවෙන් කන තරමට හොඳයි. හැබැයි දැන් කඩේ තියෙන අපිට අමුවෙන් කන්න බයයි. ඒක ගෙදර හදාගත්තොත් ගෙදර පරිපෝෂණයට තියෙනවනේ. පැහැදිලිනේ? හොඳයි. ලියා ගන්න මෙන්න මෙහෙම. රසායනික විපර්යාසයකදී ස්වභාවය අනුව වර්ග 4කට බෙදිය හැක. හරි. අපි අංක 1 අනුමාත්‍රිකාව ලියා ගන්න. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. අපි ලියලා ඉවරලාම ඉගෙන ගමු. ලියා ගන්න. මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග එකතු වී නව සංයෝගයක් සෑදීම. රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ. රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ. මෙහෙදි වෙන්නේ මොකද්ද පුතේ? එක්ක මූලද්‍රව්‍යයක් එක්ක ප්‍රතික්‍රියාවක්. ඒත් මූලද්‍රව්‍යයක් බීත් මූලද්‍රව්‍යයක්. එහෙම නැත්නම් මූලද්‍රව්‍යයකයි සංයෝගයකයි. එහෙම නැත්නම් සංයෝගයකයි ප්‍රතික්‍රියා කරලා නව සංයෝගයක් හැදෙනවා. මේක අපි හඳුන්වනවා රසායනික
සංයෝජන ප්‍රතික්‍රියා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා පුතේ මේ දක්වා නොතේරෙන කවුරු ඉන්නවද මොනවා හරි හොඳයි උදාහරණ අපි ගමු මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය මේක හොඳයිද කවුරුද ඔක්සිජන් කියන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. අපි තුලිත සමීකරණම ලියාගමු. මැග්නීසියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. අපලු හයිඩ්‍රජන් කියන වායුව ක්ලෝරින් කියන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා HCl හදනවා. කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. බිය ගැසුවම බලන්න පුතේ මේ හැම අවස්ථාවකදීම හැදෙන්නේ නව එක සංයෝගයයි මැග්නීසියම් ඔක්සයිඩ් HCl කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැබැයි මේක හැදෙන්න පුතේ ද්‍රව්‍ය දෙකක් ප්‍රතික්‍රියා කරා ද්‍රව්‍ය දෙකක් මේ මූලද්‍රව්‍ය හරි මූලද්‍රව්‍යකුයි සංයෝගයකුයි හරි සංයෝගයකුයි හරි ප්‍රතික්‍රියා කරලා නව සංයෝග එකක් හැදෙනවා නම් අපි මේක හඳුන්වනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා. පැහැදිලිද? හැමෝටම තේරෙනවද රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා? හැමෝටම තේරෙනවද? ඔව් සර්. හොඳයි. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. හරි ලේසි. දෙක. යාගන්න. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. රසායනික වියෝජන රසායනික වියෝජන ප්‍රතික්‍රියා රසායනික වියෝජන ප්‍රතික්‍රියා අපි ඒක ලියාගෙනම පැහැදිලි කරන්නම් යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග හෝ වෙනත් සරල සංයෝග හෝ සංයෝග හෝ मूलद्रव्य हो मूलद्रव्य हा संयोग बड़ पत्रीम
රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ. හොඳයි. අපි උදාහරණයක් ගමු. පොඩි කාලේ නේද ඔයාලට කියලා දෙනවා තාත්තා සෙල්ලම් කාර්යයක්. තාත්තා ගන්න සෙල්ලම් කාර්යයක්. අපි මොකද කරන්නේ? දවසක් දෙකක් ඕක මෙහෙම පැදවැද ඉන්නවා. නේ? ඊට පස්සේ මොකෙක් හරි කිව්වොත් එහෙනම් ඕක මෙහෙම නෙමෙයි ඇතුලේ තමයි මාර වැඩ කරලා තියෙන කියලා මොකද කරන්නේ? ගත්තා ගලා තිබ්බා තව ගලා පොඩින් තැළුවා. දැන් මොනවද තියෙන්නේ? රෝද හතරක් තිබේ. අර මෙහෙම කැලක් තිබේ. ඔය දොරවල් අනම්මන කැලි කැලි තියෙනවා. අන්න එකට තිබ්බ වස්තුව පුතේ කඩලා දැම්මා. තව සමහර කට්ටිය ඕම නෙමෙයි. මීලක් වඩා විනාශකාරී. කොහොමද කුඩු කරන්නේ? කුඩු කරනවා රෝදයක්වත් හොයාගන්න බෑ. ඔක්කොම කුඩු වෙලා එක පාම් පිටි කොට වගේ. මේ සමහර කට්ටිය මොකද කරන්නේ? රෝද හතර කඩේව පැත්තකින් තිබ්බා, දොර ගැලේව පැත්තකින් තිබ්බා. තාමර රෝදේ කියන එක ඉන්නවා. දොර ඉන්නවා. සමහර කට්ටිය තනිකර විනාශකාරී. කුඩු වෙන්නම කුඩු කරලා දානවා මේ. යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග බවට හෝ මූලද්‍රව්‍ය බවට පත් වෙනවා නම් වියෝජන ප්‍රතික්‍රියාව. හරි. අපි කොහොමද එන වියෝජන ප්‍රතික්‍රියාව කියන්නේ පුතේ? A කියලා සංයෝගයක් තිබ්බා. මේක B හා C කියලා කොටස් දෙකකට හැදෙනවා. ළමයි මට තව එක දෙයක් කියන්න තියෙනවා. මේ මම මෙච්චර කල් නොකියපු කතාවක්. මෙන්න මේ ඉස්සරහට එන්න තියෙන සති දෙක තුන අතිශයින් වැදගත්. හරි? අතිශයින් වැදගත්. ඒකට හේතුව තමයි අපේ රටේ කොරෝනා දැන් නැති තැනක් නැති වෙලා තියෙනවා. බෝ වෙන එක මාරම වේගෙන් බෝ වෙනවා. පැහැදිලිද? හින්දා අත්‍යවශ්‍යම දෙයකට එළියට යන්න එපා. ඒකට හේතුව තමයි පුතේ අපි මොන කතාව කිව්වා. අත හොදනවා මාස්ක් දානවා මේකෙන් සෑහෙන ආරක්ෂාවක් තියෙනවා. හැබැයි අපි හිතන්නකෝ හොඳට AC කරපු කාමරයක පැයක් හිටියා කියලා. ඒකේ ඉන්නවා ඔන්න කොරෝනා තියෙන කෙනෙකුත් ඉන්නවා. ඒකට අලුත් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා කවුරු හරි කෙනෙක් කැස්සහම හරි නැත්නම් අර ප්‍රාශ්වාස වාතයෙන් පිට වෙන ජල අංශු සහ විස බීජ සහිත අංශු විනාඩි 15ක් යනකොට මේ අපේ අවකාශය පුරා ඒකාකාරව පැතිරලා යනවා. පැහැදිලිද? එතකොට පුතේ අර හුද්දට වැහිච්ච AC බස් එකක නැත්නම් පාර යන බස් එකක නැත්නම් කාමරයක ඔෆිස් එකක වගේ ඉන්නකොට අතිශයින් පරිස්සම් වෙන්න ඕන. අනිවාර්යෙන් අම්මා තාත්තා හරි කවුරුහරි ඔෆිස් එකක වැඩ කරනවා නම් ජනේලයක් එහෙම ඇරලා හොඳට හුලං වාතාශ්‍රය එන්න තියන්න. මොකද මේ වගේ කාමරයක අනිවාර්යෙන් විනාඩි 20ක් 30ක් යනකොට මම මේ කතා කරන වචන වලින් පිට වෙන කේටය පුතේ දැන් හිතන්න මම කතා කරන කේටේ තරමක් විශාල කේටාංශු තිබ්බොත් කෙලාංශු තිබ්බොත් මේවා ගුරුත්වාකර්ෂණය නිසා පොළොවට වැටෙනවා. පැහැදිලිද? හැබැයි මේකත් එක්ක පිට වෙනවා තවත් ඉතා චූටි කේටාංශු. ඉතා චූටි. මේවා වාතයේ තියෙන වායු ගෝලය වගේම සැහැල්ලු. ඉතින් මේක පොළොවට වැටෙන්නේ නැහැ. එතකොට පුතේ මේවා ටික වෙලාවක් යනකොට මුළු කාමරය පුරාම පැතිරිලා යනවා. ඒ හින්දා මේ කොරෝනා තියෙන කෙනෙක් කහිනකොට ළඟ හිටියොත් විතරයි නෙමෙයි බෝවෙන්නේ. නේ? දැන් අපි කොරෝනා තියෙන කෙනෙක් ගිහලා බදා ගන්නවා. මේ වගේ එතකොට අනිවාර්යෙන් හැදෙනවා. හරි? ඊට අමතරව අපි මේ කතා කරනකොට අපිට ඇහැට පේන්නේ නැති කුඩා කෙලා අංශු නේ නාසයෙන් පිට වෙන දැන් අපි දන්නවා නහයෙන් පිට වෙන හෙලෝ අපි දන්නවා නහයෙන් පිට වෙන ප්‍රාශ්වාස වාතයේ 90ක් තියෙන ජල වාෂ්ප. ඒතර මේ ජල වාෂ්ප වල වෛරස් එක දිය වෙලා ඉන්න පුළුවන්. නේ නහයෙන් ජල වාෂ්ප පිට වෙනකොට ටැප් එක ඇරියා වගේ වතුර යනවද හෝස් ගාන. එහෙම යන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති ජල වාෂ්ප පිට වෙනවා. එතකොට කාමරයක ඉන්නකොට පුතේ පැයක් යනකොට
හැම මිනිස්යාගේම නහයෙන් පිට වෙච්ච ප්‍රාශ්වාස වාතයයි කටෙන් පිට වෙච්ච කේතයයි ඒකාකාරව ඕකේ පැතිරලා තියෙනවා. එතන අපි හිතන් ඉන්න ගමන් කළා අදින්නේ කවුද? මොනවද? අර තව කවුරු හරි පිට කරපො ඒවා ටික තමයි. නේ? කළා අදින්නේ. මොනවද දෙන්නේ එතකොට? අර මිනිස්සයා පිට කරපු ටික තමයි අපි ඇඟට එන්නේ. බහැදේ තියෙන එන්න මේ කාලේ බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි කොයි අවස්ථාවද? බස් වලින් සහ වහපු තැන් වලින් කාමර වලින් ඊට අමතරව අනිත් ක්‍රම ඔක්කොම බෝ වෙනවා. ඒ වගේ ප්‍රවණතාවය ටිකක් වැඩි. ඉන්න අවශ්‍යතාවයකට හැර පිටට යන්න එපා. කෑම කන්න කඩවලට ගියාම මාසික දා කන්න බෑ නේ. මාසික දාගෙන මෙහෙම කන්න බෑ නේ. ඔක්පාත් කරලානේ කන්නේ. ඔය ඉතින් අනිවාර්යෙන් බෝ වෙන්න ඉඩ කඩ වැඩි. දැන් පොඩ්ඩක් මේ දවස් ටිකේ පරිස්සම් වෙන්න. මම හිතන්නේ මේ සතිය දෙක පන්න ගත්තොත් යහපත් අතට හැරෙයි කියලා හිතනවා. හරි? හොඳයි. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. එතකොට එක රසායනික සංයෝගයක් තිබ්බා. ඒවා දේවල් කිහිපයකට කරුණා. උදාහරණ ලියා ගමු. කැල්සියම් කාබනේට්. එක රසායනික සංයෝගයක්. මේක රත් කරොත් එහෙම පුතේ කැල්සියම් කාබනේටුයි කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. KMnO4 potassium permanganate රත් කරොත් K2MnO4 තව හැදෙනවා manganese oxide උයි ඔක්සිජන් පිට වෙනවා. අපි දන්නවා අපි අර තුවාල වලට දාන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉරේලිය ගාව එහෙම තිබ්බොත් ඉක්මනටම පුතේ ජලය හැදෙනවා ඔක්සිජන් පිට. දැන් බලන්න හැම අවස්ථාවකදීම රසායනික වියෝජනයක් වෙලා තිබ්බන් එක මූලද්‍රව්‍ය කැල්සියම් කාබනේට් පොටෑසියම් පර්මැංගනේට් H2O2 ඒකෙන් පුතේ මේ සංයෝග දෙකක් හෝ වැඩි ගණනක් පිට වෙනවා. අපි හඳුන්වනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියලා. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. හොඳයි. එතකොට පුතේ අපිට කතා කරන්න තියෙනවා තව ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා සහ ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා අපි ඒක ළමයි සතියේ කතා කරමු. හරි. එතකොට හැමෝම නිබන්ධනයේ 13 වෙනි පිටුවේ ඉඳලා 16 වෙනි පිටුව දක්වා 13 වෙනි පිටුවේ ඉඳලා 16 වෙනි පිටුව දක්වා සම්පූර්ණ කරලා තියන්න. පැහැදිලිද? මේක කරන්න කියන හේතුව තමයි පුතේ අපිට ටිකක් නෝට් එක නමතරව මේක ෂෝට් නෝට් එකක් විදිහට තියෙනවා. පැහැදිලිද? ඔයාලට පේනවනේ නෝට් එක. හරි. එතකොට මේකෙදි අපි ඉගෙන ගන්න හැම එකක්ම බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා. ඒකට විභාගයේ ලඟ වෙනකොට හරි අපිට පාඩම් කරන නෝට් එකක් තියෙනවා. ඊට අමතරව ටියුට් එකක් තියෙනවා. බැලලා තේරෙන දා තිබ්බොත් ටක් ගාලා ටියුට් එක බෙරලා ගත්තා ඒ කොටස බලා ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඊට අමතරව ඔයාලා හොඳයි. ඔයාලට මම පොඩි ප්‍රශ්නයක් දෙනවා. ගෙදරදී මේක කරලා තියන්න. ගෙදරදී කරලා මට උත්තරේ වන්න. හරි? යගන්න පහත දක්වා ඇත්තේ
රසායනික ප්‍රතික්‍රියාවකි. පහත දක්වා ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවකි. පහත දක්වා ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවකි. पहले प्रश्न में ऑक्सीजन 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 ग्राम 64ක් තුල අඩංගු O2 මවුල ගණන එම මවුල ගණන ලබා ගැනීමට අවශ්‍ය KMnO4 මවුල ගණන අවශ්‍ය KMnO4 මවුල ගණන 3 KMnO4 ස්කන්ධය සොයන්න. උතර මුතේ දෙකක් තියෙනවා ඈ. ස්කන්ධය සොයන්න. මේක තමයි පුතේ විද්‍යාගාරයේදී අපිට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න අපි භාවිතා කරන ක්‍රමය. පොන්ඩිස් ටිකක් ගන්න රත් කරන එක තමයි අපි කරන ක්‍රමය. පැහැදිලිද? හතරවෙනි ප්‍රශ්නේ KMnO4 ග්‍රෑම් 100ක් රත් කිරීමේදී 100ක් රත් කිරීමේදී පිටවන O2 ස්කන්ධය සොයන්න. ස්කන්ධය සොයන්න. හොඳයි.